නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ දහම් කැඩපත උතුම් සදහම් පිළිසඳර ඔබට සමීප කරමින් අපි තාම දයාවෙන් ඔබ මුණ ගැහෙනවා. ඉතින් පළමුවෙන් ගුරු දෙවිඳුන් වන්දනමාන කරගනිමු. ඒ සමගම අදත් දහම් පිළිසඳර පිණිස අපට අනුකම්පාවෙන්ම වැඩම අවදාළ ගරුතර මහා සංඝරුවන අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ අපි හැමදෙනාම දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. දැන් අපි සිහිපත් කරගන්නම් අද සදැහැති දායකත්වයේ පිළිබඳව. දායකත්වයේ දරන්නේ නොවැම්බර් මාස 18 වන දින 89 වෙනි ජන්මදිනය සමරන ආර්යදාස හෙට්ටිආරච්චි පියාණන්ට ආශිර්වාද කිරීම පිණිස ආර්යදාස හෙට්ටිආරච්චි පියාණන්ගේ පින්වන්ත දූදරු මුණුබුරු මිනිබිරියන් හැමදෙනාම විසින්. ඉතින් මේ පින්වන්ත හැමදෙනා සිහිපත් කරගෙන ඒක රාශි කරගෙන පින්වන්ත ඔබ හැමදෙනාමත් කැටුව දහම් පිළිසඳර පවත්වන්න අපි සූදානම්. අපි මහා සංඝරුවන වන්දනමාන කොටගෙන ඒ පිණිස ආරාධනා කරගනිමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් අද දවසෙත් අනුශාසනාවන් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර අපගේ ගුරු දේවෝත්තමයන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීනි. අපි දහම් කැඩපත ධර්මදේශනා මාලාව යටතේ අපි බොජ්ජංග ධර්ම ගැන අපි කතා කළා. එතකොට අද මම පොඩ්ඩක් කල්පනා කළා දැන් අවිද්‍යාවටයි තෘෂ්ණාවටයි හේතු වෙන නීවරණ. එහෙමයි ස්වාමීනි. ඊළඟට විද්‍යාවටයි විමුක්තියටයි හේතු උනේ බොජ්ජංග. එහෙමයි. මම අද පොඩ්ඩක් කල්පනා කළා මේ අවිද්‍යාවට හේතු වෙන නීවරණ ගැන පොඩි. එහෙමයි ස්වාමීනි. දහම් කරුණු ටිකක් සිහි කරන්න. එහෙයි. පුදුම ලස්සන දේශනාවක් හම්බුණා. එහෙමයි ස්වාමීනි. ගොඩාක් අය හොයන ප්‍රශ්නයකට විසඳුම. එහෙයි. සංඝාරව කියලා සූත්‍රයක් ඇසුරින් තමයි අපිට කතා කරන් තියෙන්නේ. එහෙමයි. මේ සංඝාරව කියන බ්‍රාහ්මණයාට වදාළ දේශනාවක්. එහෙමයි. ඒ දවස්වල මේ සංඝාර කියන බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ යම් තැනක වැඩ සිටියද එතෙන්ට වැඩි ආවා. එහෙමයි. ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේ සමග සතුටු වෙලා පිළිසඳර කතා බහේ යෙදිලා එක පැත්තක හිඳගෙන බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි බවත් ගෞතමයන් වහන්සේ එහෙමයි. යම් මේකින් මේ ඇතැම් අවස්ථාවලදී බොහෝ කලක් සජ්ජායනා කරපු වේද මන්ත්‍ර පවා එහෙමයි. අනේ අමතක වෙලා යනවනේ. එහෙමයි ස්වාමීනි. ඒ වගේම කලින් සජ්ජායනා කළ නොකළ දේවත් වැටහෙන්නේ නැතුව යනවා කිව්වා. එහෙමයි. ඒකට හේතුව කුමක්ද ප්‍රත්‍ය කුමක්ද කියලා ඇහුවා. එහෙමයි ස්වාමීනි. එහෙනම් මේ අමතක වෙන්න හේතුව අහන්නේ කෙටියෙන් කියනවා. එහෙයි. ඊළඟට කියන බවත් ගෞතමයන් වහන්සේ ඒ වගේම යම් හේකින් ඇතැම් අවස්ථාවලදී බොහෝ කලක් සජ්ජායනා කළ නොකළ වේද මන්ත්‍ර පවා වැටහෙනවා කිව්වා. ඇතැම් අවස්ථාවලදී. එහෙමයි ස්වාමීනි. ඒතර සමහර අවස්ථාවල හිතේ තියෙන ස්වභාවයක් තියෙන මොකද්ද? බොහෝ කලක් සජ්ජායනා කරපු ඒවත් මේ අමතක වෙනවා. එහෙමයි. බොහෝ කලක් සජ්ජායනා කරලා ඇතැම් අවස්ථාවල. ඒතර ඇතැම් අවස්ථාවල ස්වභාවයක් තියෙන මොකද්ද? බොහෝ කලක් සජ්ජායනා නොකළ වේද මන්ත්‍රත් මෙන්න වැටහෙනවා. එහෙමයි. හරි බුදුමයි ඒක. කලින් සජ්ජායනා කළ දේත් වැටහෙත් නම් ඒකට හේතුව කුමක්ද ප්‍රත්‍ය මොකද්ද කියලා ඇහුවා. එහෙමයි. පුදුම දැන් ගොඩාක් කට්ටිය මේක විසඳුම් හොයන එකක් නේ ඔකට. මතක හිටින්නේ මතක හිටින්නේ නැහැ. මොකද්ද මේකට හේතුව? දෙයිය කෝප වෙලාද? එහෙමයි. එන උපන් නැකතේ ප්‍රශ්නයක්ද? ලග්නේ ප්‍රශ්නයක්ද? එහෙමයි. නැද්ද මේ කට්ටිය? එහෙමයි ස්වාමීනි. ගොඩ තියෙනවනේ. ඊට පස්සේ විවිධ අය මුල් කරගෙන පහන් තියෙනවා ඊට පස්සේ මේක නැති කරගන්න කියලා. එහෙමයි. ඊට පස්සේ හදිසියෙන්වත් හරි ගියොත් එහෙම ඊට පොඩ්ඩා ඉඳන් අර පහන් තියපු කෙනාගේ මේ අතකොලුවක් වෙනවා යා. එහෙමයි. අර නැකතේ අතකොලුවක් වෙනවා. නැකත හදලා දීපු කෙනාගේ අතකොලුවක් වෙනවා. එහෙමයි. තේරුණා නේද? හරි පුදුමයි ඒක.
සියල්ල දන්නා සියල්ල දකින අරහත් සම්බුදුරජාණන් වහන්සේ අඳුරු ලෝ එළිය කරන ඒ උතුම් සදහම් නිදාන ලෝකෙට දෙව් මිනිස් ලෝකයට විවර කරන්න මේ කතා පඬුර හේතු වුණා. එහෙමයි ස්වාමීනි. අහෝ බුදු කෙනෙක් නැති ලෝකේ මේ සත්වය අඳුරෙමයි. යාදිලි වලමයි. පුද පූජාවලමයි. ආයි නෑ ප්‍රඥා ගෝචර දෙයක් නම් දියුණු වීමක් නෑ. දීන මේ යටත් ඇසිය. දීන යටත් බවම තමයි. එහෙමයි ස්වාමීනි. පරප්‍රත්‍ය රහිත කිසි කෙනෙකුගේ උපකාරයක් රහිත ස්වාධීන කෙනෙක් නම් වෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒ පුදුම දෙයක් ඒක. බ්‍රාහ්මණේ යම් විටක කාම රාගයෙන් පෙළී ගිය සිත් ඇතිව එහෙමයි. කාම රාගයට යට වූ සිතින් වාසය කරයි නම් උපන්නා වූ කාම රාගයෙන් හිත නිදහස් වීම ඒ වූ පරිද්දෙන් දන්නේ නැත්නම් එසමයෙහි තමාගේ යහපත් වූ පරිදි නොදන්නේ තමන්ගේ යහපත දන්නේ නැහැ කියන උඩට. එහෙමයි. තමන්ගේ යහපත දකින්නේ නැහැ කියනවා. එහෙමයි. එතකොට ඒ කෙනාට ඒ කාමරාගෙන් යට වුණාට පස්සේ මට යහපතක්ද අයහපතක්ද කියලා තේරුම් ගැනීම හැකියාව නැති කළා දානවා කියනවා. එහෙමයි. එසමෙහි අනුන්ගේ යහපතත් ඒ වූ පරිදි නොදන්නේ නොදක්න්නේ කියනවා. මම මේ කරන්න හදන දේෙන් අනිත් අයට යහපතක්ද අයහපතක්ද කියලා වැටහෙන්නේ නැහැ කියන කාමරාගෙන් යට වුණාට පස්සේ. එහෙමයි ස්වාමීනි. පුදුම දෙයක් ඒක. එසමෙහි දෙපාර්ශවයේම යහපත දන්නේ නැති දකින්න නැති අවස්ථාවක් කියන කාමරාගෙන් යට වෙච්ච මොහොත හිත. එහෙමයි. බොහෝ කලක් සජ්ජායනා කළ වේද මන්ත්‍ර පව අමතක කියලා යනවා කියලා. එහෙමයි. කලින් සජ්ජායනා කළ නොකළ දේත් නොවැටහි කියන. එහෙමයි. එහෙනම් මේ දැන් මොකද්ද එහෙනම් මේ සමහර අවස්ථාවල එහෙනම් අමතක වෙන්න හේතු එකක් තමයි මොකද්ද එතකොට මේ? කාමරාගෙන් හිත යට වෙලා. එහෙමයි. ඉෂ්ඨකාන්ත මනාප රූපයක් සිහි වෙවි කාමරාගෙන් නම් තියෙන්නේ. ගිනි අරගෙන නම් තියෙන්නේ. එහෙමයි. ඒ උන් හිටි දැන් මතක නැහැ මිනිස්සුන්ට ඒ වෙලාවට. සත්තුන්ටත් නැහැ, මිනිස්සුන්ටත් නැහැ, දෙවියන්ටත් නැහැ. සියලු දෙනාටම එතකොට ඒ වෙලාවේ සිහි විකල් වෙච්ච මොහොත. ස්වාමීනි පාඩම් කරන දරුවන්ගේ වුණත් හිත එතන නැවත. එතන තමයි තියෙන්නේ ඊට පස්සේ. අම්මෝ. ඊට පස්සේ ඉතින් මතක හිටින්නේ නැහැ. එහෙයි. පන්තිය කිව්වේ මොනවද, කළේ මොනවද, හිට පන්ති තියනවද නැද්ද? එහෙමයි. සමහර ළමයි කොච්චර පිස්සු වැටද කියන්නේ පන්ති නැතුව පන්ති වල යනවා. එහෙමයි ස්වාමීනි. එච්චරට අමතකයි. එහෙයි. සමහර කට්ටිය කියන මත පාඩම් කරනවා පාඩම් හිටින්නේ නැහැ. ඉතින් මේක තමයි හේතුව. එහෙමයි. ඒ අර කොම කුණු ගොඩවල් ඔලුවට දාගන්න එක අතේ තියෙනවනේ කට්ටිය. එහෙමයි. නැද්ද? එහෙයි ස්වාමීනි. ඉතින් අරකින් බලබලා කාමරාගෙන් හිත යට වෙවි ගිනි ගනිමින් ඉඳගෙන මේ පාඩම් කරනවා අර පැත්ත බලනකොට අමතකයි. එහෙමයි. ලස්සන උපමාවක් කියනවා. බලන්න ඊළඟ ලස්සන කාරණාවක් ඉස්මතු කරන මහත්මයා මෙතන කාමරාගේ හිතට ආවහම තමන්ගේ යහපත පේන්නේ නැහැ කියනවා. එහෙමයි ස්වාමීනි. අනුන්ගේ යහපත පේන්නේ නැහැ කියනවා. එහෙයි. දැන් මේ ලෝක දූෂණ මංකොල්ල ඔය ඔක්කොම පේන්නේ සිදුවෙන උවත් එක්කනේ. එහෙමයි. ඒතර බලන්න පුංචි දරුවෝ නොදරුවෝ මේ දූෂණය කරනවා. එහෙමයි. ඒතර බලන්න අම්මා දූෂණය කරපු අවස්ථා. එහෙයි. සහෝදරිය දූෂණය කරපු අවස්ථා. එහෙමයි. කාමරාගෙන් යට වෙලා. එහෙයි. ඒතර තමන්ගේ යහපත මොකද වෙන්නේ? ඊළඟ මොහොතේ හිරේට යන්න වෙයිද? මිනිස්සුන්ගේ ගුටි කන්න වෙයිද? මැරුම් කන්න වෙයිද? මේ සමහර මිනිස්සු මේ කෑමට ඇබ්බැහි වුණාට පස්සේ මේ කොරෝනාද ආයේ මොකුත් නැහනේ. එහෙමයි ස්වාමීනි. මේ සමහර මිනිස්සුන්ට මේ වෙලාවෙත් අර හොඳ තුන් වේලම මාළු මස් සහිතව කන්න ඕනේ මේ වෙලාවෙත්. එහෙමයි. ඉතින් අන්තිම මාළු කන්න ගිහිල්ලා ඊට පස්සේ මොකද වෙන්නේ? කොරෝනා වලින් මැරිලා යනවා. එහෙමයි. මස් හොයන්න ගිහිල්ලා. එහෙමයි. මේ සුදා භෝජනේ හොයනවා මේ මරණීය අභියස. අර සාමාන්‍ය කීමක් තියෙන අර මොකක්ද අර ගහක් උඩ ඉඳගෙන මිනිස්සෙක් අර එක පැත්තකින් නයි කියනවා. එහෙමයි ස්වාමීනි. අනිත් පැත්තෙන් තව මොකද මේ සිංහෙද්ද හිවලෙද්ද මොකද්ද කියනවා නේද? මරණ තුනක්. මරණ තුනක් ඉතින් පැණිකෑයි කියලා කියන්නේ. එහෙමයි ස්වාමීනි. එච්චර මිනිස්සුන්ගේ ස්වභාවය. එහෙයි. පැණිවලට හිත දාස වුණාට පස්සේ අර පැත්තෙන් නයාගෙන් බැටකයිද කියලා ඔලුවට ඉන්නේ. අර පැත්තෙන් අර මොකද්ද සිංහයෙන් බැටකයි ඔලුවට ඉන්නේ මොකක්ද? එහෙමයි ස්වාමීනි. වැටිලා මැරීද මුකුත් ඉන්නේ. එහෙයි. කාමරාගෙන් යට වුණාට පස්සේ. එහෙමයි. මේ කාමරාගේ දකින්න කියනවා මේ ඔය ලස්සන දේශනාවක් තියෙන උපේක්ෂාව වඩන විදියත් හරි ලස්සනට විස්තර කරලා තියෙනවා ඒකේ. එහෙමයි. කාමයන්ගේ ආදීනව සීකරගෙන උපේක්ෂාව වඩන විදිය. එහෙමයි ස්වාමීනි. පොතුලේ කියලා සූත්‍රය. එහෙයි. මම ඉස්සරහට කරන් හිතාගෙන ඉන්නේ. ඒ පුදුම ලස්සනයි. ඒකේ තියෙනවා මේ කාමය දකින්න කියනවා මේ රුප්පලයක් විදියට. රුප්පලයක්. එහෙමයි ස්වාමීනි.
ඒක විස්තර කරනවා. මිහිරි ප්‍රණීත සුවඳ හමන රුප්පලයක් ඕන් ගහේ තියෙනවා කියන. ඒතර මේ රුප්පලයට ආස කරන මිනිස්සෙක් හිටියොත් එහෙම මොකද කරන්නේ? කොහොම හරි අමාරුවෙන් දැන් මේ මිනිස්සුන්ට ගස් නගින්න පුළුවන් ගහේ නැග ගන්නවා කියලා. එහෙමයි. ගහේ නැගගෙන මොකද කරන්නේ? දැන් අඹ ඔන්න කනවා කියනවා. මේ රුප්පලේ කනවා කියන ප්‍රණීත. අඹ කියමුකෝ. තව මිනිස්සෙක් කියනවා මේ මිනිස්සුන්ට දැන් මේ සුවඳට ප්‍රණීත බව දන්න නිසා නොකා ඉන්න බෑ කියන හැබැයි ගස් නගින්න බෑ කියන මිනිස්සු. එහෙමයි. ඒතර අර මිනිස්සයා රුප්පලෙන් අන්ධ වෙලා ගහ කපන්න ගන්නවා කියනවා. අර උඩින් ඉන්න කාට යහපතක් වේද මැරෙයිද ඔළුවට එන්නේ නැහැ. එහෙමයි ස්වාමී. උඩ ඉන්න රුප්පල කකා ඉන්න මිනිස්සයාට ඔළුවට එන්නේ නැහැ කියනවා. දැන් මේක ගහ කපනවා මම වැටලා මැරෙයිද දන්නේ නැහැ කියලා ඉන්නේ. ඒක අංගොඩ කරන්නේ රුප්පල කනවා කියනවා. මේක ගහ කපනවා කියනවා. එහෙමයි. ආන් ඒ වගේ තමයි කියනවා රුප්පලයක් වගේ දකින්න කියනවා මොකක්ද? කාමය. එහෙමයි ස්වාමීනි. තමන්ගේ අර්ථ යහපත පේන්නෙත් නැහැ අනුන්ගේ යහපත පේන්නෙත් නැහැ. එහෙමයි. තමන්ට සිදුවෙන යහපත පේන්නෙත් නැහැ අනුන්ට සිදුවෙන යහපත පේන්නෙත් නැහැ. පිස්සු වැටෙනවා. එහෙමයි. අම්මා තාත්තා කවුද සහෝදරයෝ කවුද ඔක්කොම දැන් තරුණ ළමයි සමහර අකීකරු වෙලා ඉන්න මේ වගේ යට වෙලානේ. එහෙමයි ස්වාමීනි. ෆෝන් එකට දෙමව්පියොත් එක්ක මරා ගන්න දරුවෝ ඉන්නවනේ. එහෙමයි. අයථා සම්බන්ධවට දෙමව්පියොත් එක්ක විරසක වෙලා ගෙවල් වලින් ජීවිත කාලෙම වෛර කරගෙන ඈත් වෙච්ච ළමයි ඉන්නවනේ. එහෙමයි. නැත්නම් එහෙම කට්ටිය. එහෙමයි ස්වාමීනි. කොම කාමරාගෙන් යට වෙලා. අන්න තමන්ගේ යහපත පේන්නේ අනුන්ගේ යහපත පේන්නේ. කාමරාගේ යට උනාට පස්සේ. එහෙමයි. එතකොට පාඩම් කරපු දේවල් පවා සත්‍යයනා කරපු දේවල් පවා මතකෙට එන්නේ. එහෙමයි. එහෙනම් මෙන්න හොඳ ප්‍රධාන හේතුවක් මේක. හතර වටේ ගිහින් පහන් තිව්වට වැඩක් නැහැ මේ කියන මේ ප්‍රශ්න తీරක. එහෙමයි. ලස්සන උපමාවක් කියන බ්‍රාහ්මණික මෙමුද්දයක් කියනවා. යම්සේ ලාකඩ පැහැයීම් වේවා, කහ පැහැ වේවා, නිල් පැහැ වේවා, මදටිය පැහැයීම් වේවා, මිශ්‍ර වූ දිය බඳුනක් ඇද්ද? දැන් විවිධ විචිත්‍ර වර්ණ එකතු වෙලා තියෙන දිය බඳුනක් තියෙනවා. එහෙමයි. කාමය කියන්නේ විචිත්‍රත්වයේ උපමා කරන්නේ එතකොට මෙතන මේ. එහෙමයි. අතරින් තමයි ඒකනේ. පීඩාකාරී බවක් දැනෙන්නේ නැහැ නේ විචිත්‍ර බවක් තියෙන නිසා ඒක. එහෙමයි. එහිදී ඇස් ඇති පුරුෂයෙක් සිය මුව සටහන ඒ තුලින් පිරික්සා බලන්න යනවා කියනවා. දැන් අර විවිධ පාට වර්ග මිශ්‍ර කළා හදපු පාට භාජනින් මේ මූණ ලං කරනවා කියන තමන්ගේ මූණ බලා ගන්න කියලා. එහෙමයි. ඒ කාලේ මේ කණ්ණාඩි තිබුච්ච බව නෑ. ඒ කාලේ මූණ බලලා තියෙන මහත්තයා මේ ගොඩක් දිය බඳුනේ. එහෙමයි ස්වාමී. යම් ප්‍රමාණයකට තියෙන ඇති ගොඩක් මේ මූණ බලලා තියෙන දිය බඳුනේ. ඒකයි මේ දිය බඳුනට දැන් පාට මිශ්‍ර කරලා තියෙන්නේ. දැන් පාට මිශ්‍ර කරලා තියෙන දිය බඳුනේ මෝහ සටහන බලන්න ගියොත් එහෙම පේනවද? පේන්නේ නැහැ. පේන්නේ නැහැ. ඇයි? විචිත්‍ර බව නිසා. එහෙමයි ස්වාමී. පාට නිසා. ඒ වගේ තමයි කියනවා එසේම බ්‍රාහ්මණේ මේ විචිත්‍ර වූ කාම රාගයෙන් හිත යට වුණාට පස්සේ මොකද වෙන්නේ? කාම රාගයෙන් යට වුණාට පස්සේ ඒ යට වූ සිතින් වාසය කරන කෙනාට නිදහස් වීමකුත් තේරෙන්නේ නැත්තම් යාට. එහෙමයි. මේ ආරි භූමියේ ආශ්චර්යයක් තියෙන නිදහස් වීමක් තේරෙනවා. ඒ ඉස්සරහට තව ලස්සන දේශනාවක් තියෙනවා ආහාර සූත්‍රය කියලා කාම රාගය හට ගන්න විදිය නැති කර ගන්න විදිය හරි ලස්සනට විස්තර කරනවා. එහෙමයි. කියනවා උපං කාම රාගේ නිදහස් වීමක් තේරෙන්නේ නැහැ කියන යාට. එතකොට මොකද වෙන්නේ? තමන්ගේ යහපත තේරෙන්නේ නැතු යනවා කියනවා. අනුන්ගේ යහපත තේරෙන්නේ නැතු යනවා කියනවා. ඒ කාලේ දැන් වේද මන්ත්‍ර කටපාඩම් කරපුව අමතක වෙනවා කියනවා. පාඩම් කරපුවත් අමතක වෙනවා කියනවා. සිහි වෙන්නේ නැහැ කියනවා. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ කියනවා කලින් සජ්ජායනා කළ නොකල් දේවල් ගැන කවර කතාවද? සජ්ජායනා කළ පාඩම් කරපුවත් අමතක වෙනවා නම් පාඩම් නොකරපුවා වැටෙන්නෙම නැතු යනවා කියනවා. එහෙමයි. එහෙනම් මේ නොයැටීමට හේතුව මෙයයි. එහෙමයි. එතකොට මතක ශක්තිය අඩුවීමට හේතුව මෙයයි. පුදුම ලස්සන දහමක් නේ. පුදුම ලස්සන දහම. ඊට පස්සේ ඔය තමයි කියන බ්‍රාහ්මණය පළවෙනි කාරණේ අමතක වෙන්න හේතුව. මතක ශක්තිය අඩු වෙන්න හේතුව. එහෙමයි. බලන්න මේ බුදු කෙනෙක් නැත්තම් මෙහෙම දෙයක් විශ්මතු කරන්න කෙනෙක් ඉන්නවද? එහෙමයි ස්වාමීනි. ආශ්චර්ය සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඊළඟට කියනවා බලන්න දැන් මෙන්න මේ එහෙනම් හොඳට තේරුම් ගන්න ඕනේ නම් මේ තමන්ගේ යහපතත් අනුන්ගේ යහපතත් තේරෙන්නේ නැතුව මේ දුස්චරිතයට අපේ හිත පොළඹන හැම මොහොතකම එක්ක කාමරාගෙන් යට වෙලා තියෙනවා. වැරදි වැඩවලට යොමු වෙන සෑම මොහොතකම කාමරාගෙන් යට වෙලා තියෙනවා. එහෙමයි.
දෙමව්පියොත් එක්ක සහෝදරයොත් එක්ක ඥාතීන් එක්ක දරුවෝ එක්ක අඩතබර කරගෙන වැරදි දේවල් වලට පෙළඹෙන හැම මොහොතකම මොකද වෙලා තියෙන්නේ? කාමරාගෙන් යට වෙලා තියෙන්නේ. කාමයේ නිසානේ ගහ ගන්නවා ශ්‍රමණිය ගහ ගන්නවා කියනවා. එහෙමයි. දෙමව්පියෝ දරුවෝ ගහ ගන්නවා කියනවා. දරුවෝ දෙමව්පියෝ ගහ ගන්නවා කියනවා. සහෝදරයෝ ගහ ගන්නවා කියනවා. රජවරු ගහ ගන්නවා කියනවා. කාමයේ නිසා. කාමයේ හේතු කරගෙන. එහෙමයි ස්වාමීනි. පුදුම දෙයක් ඒක. කාමයෙන් හිත යට වුණාට පස්සේ මුකුත් නැහැ. එහෙමයි. අර මේ පිස්සු වැටිච්ච සත්තු වගේ තමයි. වෙනසක් නැහැ. ඒ මානසිකත් හැදිලා ගියාට පස්සේ දැන් ඔය තිරිසන් ලෝකේ බලන්න. සත්තුන්ගේ ස්වභාවය. හොඳක් නරකයි යහපතක් අයහපතක් මේ අම්මා මේ නංගි මේ සහෝදරිය වැටෙනවද? එහෙමයි. අන්න කාමරාගේ පිස්සු වැටෙන වෙන වැඩි. එහෙනම් මේ කාමරාගේ සංසිඳෙවි නැත්නම් මේ උතුම් බුද්ධ ශාසනයක් ලැබිච්ච මොහොතේ අර වගේ තිරිසන් ලෝකේ තමයි. එහෙමයි. ලේසි නෑ. ඊළඟ තවද බ්‍රාහ්මණය යම් විටක ද්වේෂයෙන් පෙරලී ගිය සිත් ඇතිව දේශයට යට වූ සිතින් වාසය කරයි නම් උපන්නා වූ දේශයෙන් නිදහස් වීමක් ඒ වූ පරිද්දෙන් නොදනී නම් එන මෙතන කරුණු දෙකක් තියෙනවා. දේශයෙන් යටවීම එකක්. තමන්ගේ හිත දේශයෙන් යට වුණා නම් ඒ දේශයෙන් මේ දේශයෙන් හිත නිදහස් කරගන්න තේරෙන්නේ එහෙමයි. ඒ දෙකම බලපානවා එතකොට. ඒ දෙකින් යුක්ත නම් තමන්ගේ යහපත වැටහෙන්නේ නැහැ කියනවා. එහෙමයි. අනුන්ගේ යහපත වැටහෙන්නේ නැහැ කියනවා. එහෙමයි. තමන්ට අයහපතක් වේද යහපතක් වේද මේකින් අනුන්ට යහපතක් වේද අයහපත බුත් වැටහෙන්නේ නැතු යනවා කියනවා. එහෙමයි. ඒක දෙපාර්ශවයේම යහපත ඒ පරිද්දෙන් වැටහෙන්නේ නැහැ කියනවා. දකින්නේ නැහැ කියනවා. නොදකින්නේ නැහැ කියනවා. ඒක මොකද වෙන්නේ? බොහෝ කලක් කටපාඩම් කරපුව පවා අමතක වෙනවා කියනවා. එහෙමයි. බොහෝ කල කලින් කටපාඩම් නොකරපුව මොකද වෙන්නේ? කොහොමත් වැටහෙන්නේ නැතු යනවා කියනවා. එහෙමයි. උපමාවක් කියනවා බ්‍රාහ්මණික මේ වගේ දෙයක් කියනවා. ගින්නෙන් රත් වුණු කැකෑරුණු මේ උණුසුම් වූ දිය බඳුනක් ඇද්ද? නෑ නටනට තියෙන වතුර භාජන. එහෙමයි ස්වාමීනි. දැන් අරක උපමා කළා විචිත්‍ර කාමයට. එහෙමයි. දේශේ උපමා කළා කොහොමද? නටන වතුරට. එහෙමයි. ඒ වගේ දිය බඳුනක් ඇද්ද හිදී ඇස් ඇති පුරුෂයෙක් සුව මුව සටහන ඒ තුලින් දැන් බලන්න යනවා කියලා. බලන්න යද්දි මොකද වෙන්නේ? බලන්න යද්දි පේනවද? පේන්නේ. එහෙමයි. පේන්නේ. ඇයි? වතුර නටනවා. කැකෑරිලා තියෙන්නේ. එහෙනම් දේශයෙන් කැකෑරුණු සිතින් යුතුව ඉන්නකොට ඒ වගේම තමයි ද්වේෂයෙන් කැකෑරුණු සිත තමන්ට නිදහස් කරගන්නත් දන්නේ නැත්නම් තමන්ගේ අනුන්ගේ යහපත වැටෙන්නේ භයානක අවස්ථාවක්. එහෙමයි. බොහොම පරිස්සම් වෙන්න ඕන අවස්ථාව. කාමරාගෙන් යටවන මොහොත සෑහෙන සිහි කල්පනා තියාගන්න මොහොතක්. ඒ කොයි වෙලාවෙත් තමන්ටත් අනුන්ටත් යහපත වැටෙන්නේ නැහනේ. මොන අනර්ථයක් වෙයිද දන්නේ නැහැ. ස්වාමීනි. ඒතර මේ ලෝකේ දූෂණ මංකොල්ල වෙච්ච හැම මොහොතකම මොකද්ද? ඔය අවස්ථාව. මිනිමරුම් වෙන්නේ මේ අවස්ථාවේ. එහෙමයි. ඒතර දේශයෙන් යට වුණ හැම මොහොතම මොකද වෙන්නේ? පරිස්සම් වෙන්න ඕනේ. ඇයි? කොයි වෙලාවෙ තව කෙනෙක් මරයිද දන්නේ නැහැ. අම්මා මරයිද දන්නේ නැහැ. සහෝදරයෝ මරයිද දන්නේ නැහැ. ඥාතීන් මරයි. පූජනීයයි මරයි. සමහර පොඩි දෙයක්ද දැන් ඔය පේන්නේ මට මතකයි මීට ඉස්සෙල්ලා ඔය පොඩි දෙයක් මේ පොඩි දෙයකට මං හිතන්නේ අම්මා මරලා තිබුණා. එහෙමයි. ගෑල් ළමයට ප්‍රසන්ට් එකක් දෙන්න සල්ලි දුන්නේ නැහැ කියලා. එහෙයි ස්වාමීනි. සමහරලාට මේ ෆෝන් එකක් ගන්න සල්ලි දුන්නේ නැහැ කියලා. හරි පුදුමයි ඒක. ස්වාමීනි හරි අමුතුයි හිත ගිනි ගන්නවා වගේ එක තප්පරයකට. ගිනි තප්පරයට. ගන්නවනේ. ඒකට එයා කියන්නේ ඒක විස්තර කරනවා මේ සමහර තැන්වල තියෙන දේශනාවල ഈ කාමයෙන් යට වෙනකොට කාම ගින්නක් ඇති වෙනවා කියලා. 10ක් ඇති වෙනවා. එහෙයි. දේශයෙන් යට වුණා දේශ ගින්නක් තියෙනවා. මේ එක ෂණයෙන් තරහ කියන දේ. එක ෂණයෙන් පිහිපාරවල් 100 200 යන කට්ටිය ඉන්නවා. එහෙමයි ස්වාමීනි. සමහර අවස්ථාවල මිනි මරුණවලදී මං අහලා තියෙනවා මේ පිහිපාරවල් 30 ගණන් ගහලා. එහෙමයි. එච්චර ද්වේෂය. එහෙයි. එතකොට සමහර කට්ටිය කියන මට තේරෙන්නේ මම මේ කොහොම කළාද කියන්නේ. එහෙමයි. සමහර මිනිස්සුන පුදුම වෙන්නේ නැද්ද? සමහර අවස්ථාවලදී ඒ වගේ සිදුවීම් වුණාට පස්සේ මේ මිනිස්සු මේ කොහොමද කළේ? අපිට පුදුමයි මෙයා එහෙම කෙනෙක් නෙවෙයිනේ. එහෙමයි. ඒ කියන්නේ එහෙනම් එතකන් මේ සමාජයට එයාගෙන වැටහීමක් ඇති වෙලා නැහැ. එහෙම රාගය ඇති වෙන කෙනෙක් කියලා. එහෙමයි. ඒතරම් දේශයක් එයාට තියෙනවා කියලා ඒ වැටහීම ඇති වෙලා නැහැ. එහෙමයි. ඒ කියන්නේ එහෙම ස්වභාවයට එනපත් වෙන්න බැරිද? හරි භයානකයි හරි අනතුරයි. භයානකයි. එහෙමයි ස්වාමීනි. එහෙනම් බලන්න මේ ද්වේෂය දුරු කරගන්න කොච්චර මහන්සි ගන්න ඕනද? එහෙයි. ඊළඟ දේශනාවෙන් මේ
මම ඒක හරි ලස්සන විස්තර කරලා තියෙන භාගතුන් වහන්සේ. එහෙමයි. කොහොමද මේ කාමරාගෙන් හිත නිදහස් කරගන්නේ? කොහොමද ද්වේෂයෙන් හිත නිදහස් කරගන්නේ? එහෙමයි. දැන් අපි මේ දේශනාවට මිස් කරගත්තොත් මේක හරියන්නේ නැහැ. එහෙයි. ඊට පස්සේ කියනවා ওই විදියට අර උණු වතුර නටන වතුරේ මූණ පේන්නේ වගේ. තමන්ගේ යහපත අනුන්ගේ යහපත පේන්නේ තු යනවා කියනවා. එහෙමයි. එහෙනම් ද්වේෂයෙන් යට වුණ මොහොත තමන් පුද්ගලික විඳගෙන සංසිඳව ගන්න ඕන මොහොතක්. ඒ යහපත අයහපත පේන්නේ. එහෙමයි. මොන ප්‍රශ්නයක් හදාගන්න ඉදන්නේ. එහෙයි ස්වාමීනි. ඒක දේශයෙන් යට වෙච්ච වෙලාවට තීරණ ගන්න යන්න එපා කියන්නේ ඒකයි. එහෙමයි. රාගයෙන් යට වෙච්ච වෙලාවට තීරණ ගන්න යන්න හොඳ නැහැ. ඒ වගේ තමයි කියන පින්වත් බ්‍රාහ්මණය බොහෝ කලක් කටපාඩම් කරපොත් අමතකලා යනවා කියනවා. එහෙමයි. ඒ නිසා මේ පාඩම් කරන ළමයි හැමතිස්සෙම දක්ෂ වෙන්න ඕන. හිත කාමරාගයෙන් මැඩ ගන්න නැති වෙන විදිහට ඒ ළමයා ඉගෙන ගන්න ළමයා දක්ෂ වෙන්න ඕන ජීවත් වෙන්න. එහෙමයි. ඒක දැන් නෑනේ ගොඩක් ළමයින්ගේ. එහෙමයි ස්වාමීනි. ඒ වගේම තමයි ද්වේෂයෙන් යට වෙන්නේ නැති විදිහට ජීවත් වෙන්න දක්ෂ වෙන්න ඕන. එහෙයි. අතර එහෙම ඉන්නවා කියලා කියන්නේ ඒ ළමයටම යහපත. එහෙමයි. දෙමව්පියෝ දක්ෂ වෙන්න ඕන ඒ ළමයා පිළිබඳ මෙන්න මේ දේවල් වලින් යට නොවෙන්න වග බලා ගන්න. එහෙමයි. ඒ පරිසරයේ සාධක එහෙම යට වෙන ද සාධක තියෙනවා නම් අයින් කරලා යට නොවන සාධක තත්ත්ව විතර ඇති කරන්න. එහෙමයි. ඉගෙනීමට ආස කරන එක තමයි කරගන්න ඕනේ. එහෙමයි ස්වාමීනි. මේක මේ විනාශය තමන්ම හදා ගන්න ඕනේ. ඒක නෙවෙලා තියෙන්නේ. විනාශය තමන්ම හදා ගන්න. දැන් ගොඩාක් මේ ඉගෙන ගන්න ළමයිට සෑහෙන වැදගත් පණිවිඩයක් මේක. එහෙමයි. ඉගෙන ගන්න වයසේ ඉල්ල දැන් ඉගෙන ගන්න අඩි විතරනේ ධර්මයේ ටිකක් වුණා මතක හිටින්න මේක බලපානවනේ. එහෙමයි ස්වාමීනි. තවද බ්‍රාහ්මණ යම් වටක නිදිමත හා අලස බවින් පෙරලී ගිය සිත් ඇතිව එහෙමයි. නිදිමත හා අලස බවින් යට වූ සිතින් වාසය කරයි නම් උපන් නිදිමත අලස බවින් නිදහස් වීමක් දන්නෙත් නැත්තම් එහෙමයි. ආන් එතන මොකද ඉන්නේ තමන්ගේ යහපත අනුන්ගේ යහපත වැටහෙන්නේ නැහැ කියලා. එහෙමයි ස්වාමීනි. නිදිමත අලසකම යට උන. අහලා නැද්ද මේ මං අහලා තියෙනවා නින්දේ මිනි මරපු අවස්ථා. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ ඔය අඩමාණයට නිදාගෙන ඉඳි ගහගෙන ඉපු අවස්ථාවක් තියෙනවා. එහෙමයි. හරි පුදුමයි ඒක. එහෙමයි. ඒතර ඒ වෙලාවේ සිහි කරලෙච්ච මොහොතක්. සමහරට ඒ වෙලාවේ විහිළු කරන්න ගිහිල්ලා ගහගෙන මරාගත්තු අවස්ථා තියෙනවා. සමාජ වාර්තා වෙනවා. එහෙමයි. තේරුණා නේද? එහෙයි ස්වාමීනි. ඔය මම දැක්ක දැන් අවුරුද්දකට වගේ ඉස්සෙල්ලා මේ ටියුෂන් වල ගොඩාක් ළමයි ගහගෙන පිහියනවා. එහෙමයි. මහ ලොකු දේවල් නෙමෙයි කෙල්ලෝ නිසා. එහෙමයි. මේ කොල්ලෝ එහෙයි ස්වාමීනි. බෙදා ගන්න බැරුව. එහෙමයි. හරි පුදුම දෙයක් නේ. එහෙයි. කෙල්ලෙ බෙදා ගන්න බැරුව කොල්ලෝ මරා ගන්නවා. එහෙමයි. ඒතර අර සම්පූර්ණ තමන්ගේ ජීවිතේ බලන්න තරුණ කාලේ එතකොට මේ ඊට පස්සේ හිරගෙදර ලගින්න එපායි. එහෙමයි. දැන් හිරගෙදර ලගින්න වෙනවා කියලා කාරණේ හොඳට සිහි වෙනවා නම් අනර්ථයක් පිණිස පවත්වන දේවල් සිද්ධ වෙන්නේ නැහැ නේද? එහෙමයි. මේ සමහර අය අයථා දේවල් කරගෙන සමහර අය වසබුනවා. දේවල් සමාජයට මේ ආරංචි වෙනකොට. එහෙමයි. වසබුනවා, ගබ්සා කරගන්නවා, මේ කෝච්චියට බෙල්ල තියනවා. බලන්න අර සිහිවි කාමරාගෙන් සිහිවි කල්විලා, ද්වේෂයෙන් සිහිවි කල්විලා, නිදිමතෙන් සිහිවි කල්විලා කරගන්න දේවල්. එහෙමයි. අන්තර කෙලවර වෙන්නේ කොහින්ද? එක්ක අබ්බඝාතයක් වෙන. එක්ක මොකද මැරෙනවා. එහෙමයි ස්වාමීනි. කොහෙද උරුම කරගන්නේ? සතර පාය. එහෙයි. කොච්චර ලංකාවේ තියෙනවද වසබීලා මැරෙන කට්ටිය? එහෙමයි. පිට රටවල් වල වෙඩි තියාගෙන මැරෙන කට්ටිය ඉන්නේ. ළමයි. එහෙයි. සමහර අය බෙල්ල වෙල දාගෙන මැරෙනවා. වසබීලා මැරෙනවා. කෝච්චියට බෙල්ල තියලා මැරෙනවා. මුහුදි පැනලා ගඟේ වතුරේ පැනලා මැරෙනවා. එහෙමයි හරි ස්වාමීනි. පුදුමයි ඒක. ඒතකොට නිදිමතින් අලස බවින් යට වුණාට පස්සේ මොකද ඉන්නේ? තමන්ගේ යහපත අනුන්ගේ යහපත වැටෙන්නේ. එහෙමයි. එහෙනම් අලස බවින් ඉන්න මොහොත හරි පරිස්සම් වෙන්න ඕන මොහොත. කේන්ති යනෝනේ වෙලාවට. එහෙමයි. අලස බවින් නිදිමතින් බේරි ඉන්නකොට කවුරු කෙනෙක් මොන හරි කිව්වොත් මොකද වෙන්නේ? තරහ යන්නේ නැද්ද? එහෙමයි. තරහ යනවා ඊට පස්සේ. තරහ ගිහලා කේන්ති ගිහලා නුරුස්සන ගතියෙන් ගැටිලා කතා කරනවා. එහෙමයි. තමසට වැඩක් නැහැ මගේ දේවල්. එහෙම කියන අවස්ථා නැහැ. එහෙමයි. සමහර ඔෆිස් වල කට්ටිය ඔය නිදි කිර ඉඳලා කට්ටිය ගියන් ඕ නිදා ගන්න එපා මෙහෙම ගහගන්නේ නැද්ද? තියෙන මේ වගේ අවස්ථා වාර්තා වෙලා තියෙනවා. ඒකට හේතුව මොකද්ද? නිදිමත අලසකම කියලා කියන්නේ තමන්ගේ අනුන්ගේ යහපත නැති වනසන මොහොතක්. එහෙමයි. නොදැනෙන මොහොතක්, නොදකින්න මොහොතක්. එහෙයි. ඒ වගේ මොකද්ද කියන්නේ? සජ්ජ මේ බොහෝ කටපාඩම් කරපු යපව අමතක වෙනවා කියලා. කලින් සජ්ජායනා කර දේවල් මොකද වැටහෙන්නේ නැහැ කියන. ඒකට ලස්සන උපමාවක් කියනවා. හරි ලස්සන විකිනකට වෙනස් උපමා තියෙනවා.
බ්‍රාහ්මණේක මෙබඳු දෙයක් කියනවා. යම්සේ දියසෙවෙල්හා පෙඳ පාසි පිරී ගිය දිය බඳුනක් තියෙනවා කියලා. වැක්කිරෙන දේවල් තියෙන්නේ. කාමයට මොකද්ද කියන්නේ? විචිත්‍ර දේවල්. එහෙමයි. ද්වේෂයට මොකද්ද කියන්නේ? උණු වතුර. කටුක දේවල්. නිදිමතට මොකද්ද ගන්න? දියසෙවෙල් පාසි නිකන් අර පෙරෙන දේවල්නේ. පෙරෙන ඇලෙන දේවල්. නිදිමතත් ඒ වගේනේ. එහෙමයි. නිදිමත හිතට ආවමත් ඉන්න තැනක් කොහෙවත් නැහැ. පෙරලෙනවා, හරේ ඇල්ලෙනවා, මෙහි ඇල්ලෙනවා, බස් වලින් බුදිනකොට දන්නේ ඔළුවත් හප්පගෙන යන්නේ. එහෙමයි. හරි බුදුමයිනේ. එහිදී ඒ සමහර කට්ටිය බස් වල බුදියගෙන කිලෝමීටර් ගානක් ගිහලා බහින්නේ. එහෙම වාර්තා වෙච්ච අවස්ථා නැද්ද? තියෙනවා. ඊළඟට කියනවා ලස්සන උපමා මොකද්ද? දියසෙවෙල්හා පෙඳ පාසි පිරී ගිය දියබඳුනක් ඇද්ද? එහෙමයි. එහිදී ඇස් ඇති පුරුෂයෙක් සිය මුව සටහන ඒ තුලින් පිරික්සා බලද්දී ඒ අයුරින්ම නොදනී කියන නොදකී කියලා. එන නිදිමතෙන් අලසකමින් යට වුණාම පෙඳ පාසි පිරුණු දියවලක් වගේ. එහෙමයි. පෙඳ පාසි පිරුණු දියවලක් වගේ තමන්ගේ මුහුණේ සටහන් දකින්න බෑ කියනවා. නිදිමත අලසකම ඔය වගේ කියනවා. නිදිමතින් අලසකමින් යට වෙලා ඉන්නකොට මොකද වෙන්නේ? තමන්ගේ අනුන්ගේ යහපත තේරෙන්නේ නැහැ කියලා. දේශයට බර වෙන්න පුළුවන් මේ මොහොත. එහෙමයි ස්වාමීනි. ඒතකොට නිදිමතෙන් අලසකමින් ඉන්න කෙනාගේ ඒ මොහොතේම රාගයට යට වෙන්නත් පුළුවන්. එහෙමයි. ඔව් යට වෙන්න පුළුවන්. ඊළඟට විස්තර කරනවා ওই විදියට පින්වත් මේ බ්‍රාහ්මණය කාලයක් කටපාඩම් කරපියවත් අමතක වෙනවා කියලා. එහෙමයි. නිදිමත අලසකම වැඩි වෙනකොට. ඒ වගේම තමයි සජ්ජායනා කළ නොකළ දේවල් ගැන කවරකින් කතාවදගෙන නොහැටි කියලා. එහෙමයි. ඉතින් මේ වගේ සුළු දේවල් පවා අමතක වෙනවා නම් එහෙනම් මේ විද්‍යාවක් විමුක්තිය සාක්ෂාත් කරගන්න කොච්චර නීවරණ බලපානවද? එහෙමයි ස්වාමීනි. එහෙනම් මේ දහම හිත පිහිටනවා කියන එක වෙන්නෙම නෑ. නීවරණ බහුල කට්ටියට දහම හිත පිහිටන්නේ නෑ ලේසියෙන්. එහෙමයි. හිත පිහිටවන්න අමාරුයි. එහෙයි. එතකොට මේ දහම හිත පිහිටවන්න තියෙන ප්‍රධානම අමාරුම කාරණා ටික තමයි මේවට කියන අකුසල් රාශිය කියලා විස්තර කරන එක තැන. එහෙමයි. අකුසල් රාශිය. තවද බ්‍රාහ්මණ යම් විටක විසිරුණු සිතින් හා පසුතැවිල්ලෙන් පෙරලී ගිය සිතින් වාසය කරයි කියනවා. හිත හැමතිස්සෙම වික්ෂිප්ත වෙලා තියෙනවා. විවිධ අරමුණු එනවා ගලාගෙන වික්ෂිප්ත විසින් වාසය කරනවා කියනවා. පෙරලී ගිය සිතින් වාසය කරනවා කියනවා. පසුතැවිලි සිතින් වාසය කරනවා කියනවා. එහෙමයි. පසුතැවෙන ස්වභාවය තියෙන අර. එහෙයි. විවිධ දේවල් හිත පසුතැවෙනවා. අඬනවා, තනියෙන් අඬනවා, ශෝක කරනවා. ඒ ඔක්කොම පසුතැවෙන ස්වභාවයටයි. තමන්ගේ ජීවිතේ පරාජයන් ගැනත් කල්පනා කරලා හිත පසුතැවෙන ස්වභාවය. ඒ ඔක්කොම මේකට කියන උද්ධච්ච කුක්කුච්ච. කාමරාගයට කියන්නේ මේ කාම ඡන්දේ. එහෙමයි. එතකොට ව්‍යාපාදේ, තීන මිද්දේ මේකට කියන උද්ධච්ච කුක්කුච්ච. එහෙයි. මේ වගේ හිත යට වෙන්න සමහර මොකද තමන්ගේ අනුන්ගේ යහපත තේරෙන්නේ නැතු යනවා කියනවා. එහෙමයි. සමහර ඒ වගේ අවස්ථාවල මොකද මේක පාට යා සමහර කරන කියන දේවල් තේරෙන්නේ නැහැ. එහෙමයි. කාලා තිනු කෑවත් දන්නෙත් නැහැ. එහෙමයි ස්වාමීනි. එහෙම අවස්ථා නැද්ද නිකන්? සමහර දේවල් සමහරලාට දොරවල් වහලා ඇවිල්ලා ඉන්න දොර වැහුවොත් දන්නෙත් නැහැ. මතක නැහැ. එහෙමයි. ඒ දොර ගාවට ගිහින් තියෙන සී කල්පනා නෙන්නේ. එහෙමයි. මොනවද වෙන මොකද්ද ඔළුවේ තියාගෙන. එහෙම අවස්ථා නැද්ද? තියෙනවා. සමහර කටි නාලා ආයිත් නානවා. එහෙමයි ස්වාමීනි. කාලා ආයිත් කනවා. එහෙයි. වැසිකිලි ගිහිල්ලා ආයෙත් ඊට අනිත් පැත්තෙන් ගිහලා ආයෙ වැසිකිලි යනවා. එහෙයි. නැද්ද ඒක? එහෙමයි. ඒ වෙන්නේ මොකද්ද මේ සාමාන්‍ය දිනදා ජීවිතයේ දේවල්. එහෙයි. අමතක වෙනවා. ස්වාමීනි පසුතැවෙන අවස්ථාවල විශේෂයෙන් මේවට හේතුනේ ඔයගොල්ලෝයි අරගොල්ලෝයි කියලා එක එක කාණ්ඩ වලට අම්මලා අප්පච්චිලාට හරි මේ වරද පටවන්න හිත මහන්සි වෙනවා. ඒක තමයි කියන්නේ අවිද්‍යාව බරපතලකම. එහෙමයි ස්වාමීනි. නීවරණ වල බලවත්කම. එහෙමයි. ඒ කියන්නේ ඒ කියන්නේ තමන්ගේ යහපත තේරෙන්නේ නැහැ කියලා කියන්නේ. එහෙමයි. අනුන්ට බරපතල පටවන්නේ එතකොට. එහෙයි. ඒතර කාමරාගෙන් යට වුණාට පස්සේ කෙනෙක් මුල් වෙනවා. දෙයක් මුල් වෙනවා. එහෙමයි. එහෙමනේ වෙන්නේ. එහෙයි. ඊළඟට ද්වේෂයෙන් යට වුණාට පස්සේ ඒත් එහෙමයි. එහෙමයි. ස්වාමීනි මේ නීවරණ සහිතව අපි ඉන්නකොට මේ හරිම භයානක හරි පුදුම භයානකයි. එහෙමයි ස්වාමීනි. හරිම භයානකයි. එහෙයි. ඒ මොහොත භයානක මොහොතක්. එහෙමයි ස්වාමීනි. තමන්ගේ අනුන්ගේ යහපත දකින්න නැති මොහොතක්. එහෙමයි. ඕන අනර්ථයක් කරන්න පුළුවන් මොහොතක්. ආයුධයක් වගේ බෝම්බයක් වගේ. බෝම්බයක් වගේ ආයුධයක් වගේ කොයිලා පිපිරීත් දන්නේ නැහැ. එහෙමයි ස්වාමී. ආයුධයක්ගේ ස්වභාවයනේ ඕනලා අනුතරක් කරන්න පුළුවන් නේ. ඒ වගේ තමයි නීවරණයක් ආවම ඕන අනුතරකට එන්නපත් වෙන්න පුළුවන්. එහෙමයි. කෙනෙකුට අනුතුරු කරන්නත් පුළුවන්, Tamanට අනුතුරු කරගන්නත් පුළුවන්. එහෙමයි ස්වාමී. ලේසි නෑ. එහෙයි. ඊට පස්සේ විස්තර කරනවා මේ වගේ විසිරුණු සිතත් ඔය වගේ තමයි කියනවා.
විසිරුණු හිතේ ස්වභාවය. කියන්නේ තමන්ගේ අනුන්ගේ යහපත තේරුම් ගන්න බැරි. ඒතර මේ ලෝකේ යම් තැනක අපරාධ සිදු වෙලා ඇද්ද? ඔය ඔක්කොම අපරාධ සිදු වෙලා තියෙනක මත. නීවරණයක හිත බැසගත්ත මොහොත. එහෙමයි. තමන්ගේ ජීවිතේ අකටයුත්තක් වෙලා තියෙනව නම් ඒ නීවරණයකින් යට වුණු මොහොත. එහෙමයි. කල්පනා කරලා බලන්න. එහෙනම් සංසාරේ යනකොට මේ නීවරණ වලින් යට වුණොත් එහෙම කොතරම්නම් අයහපත් දේවල් තමන්ගේ ජීවිතේ කරගනීද? එහෙමයි ස්වාමීනි. අහෝ කොච්චර අසරණද? එහෙයි. ඒතර මේ අසරණ එහෙනම් අසරණ හිතක් තියෙන කෙනා එහෙනම් පිටක් හදාගෙන නේද මේ ගමන යන්න ඕන? එහෙමයි ස්වාමීනි. එහෙනම් ඒ කෙනා පුළුවන් ආකාරයෙන් බුදුගුණ හිතන්න ඕන නේද? දහම් ගුණ සංගුණ හිතන්න ඕන නේද? එහෙමයි. සරණ සිහි කර කර පිරික් කිය ඉන්න ඕනේ නැද්ද? එහෙමයි. ඇයි අර අසරණ භවයෙන් මිදෙන්න ඊට පස්සේ යන තැන පිනක් තියෙන්නේ බාය. එහෙමයි. තේරුණා නේද? එහෙයි ස්වාමීනි. ඒතර බලන්න ඊළඟට තමයි ඒ කෙනාගේ ජීවිත සීල සම්පත්තියක් වඩලා තියෙන්න ඕනේ නේද? එහෙමයි. දැන් අපි සීල සම්පත්තිය ආනිසංස කල්පනා කතා කරේ අර. එහෙයි. යන තැන යා කෙලෙස් වලින් රකින්නවා කියනවා. එහෙමයි. යන තැන කෙලෙස් වලින් යා ආරක්ෂා කරන යුද හැට්ටයක් යා හරි අසගෙන යන්නේ. එහෙමයි. ඒවා දීර්ඝ සංසාරේ යන කෙනාට බත් මුලක් වගේ කියනවා යා. එහෙමයි. යන තැන සැප උදාර කරලා දෙනවා. එහෙමයි. ඒතර ප්‍රශ්න වලින් යා ආයයි ගලවන දැන් සමහර කට්ටිය ඉන්න ප්‍රශ්න වලට මැදිහත් වෙන වේගයෙන් අනිත් පැත්තට ගැලවෙනවා. එහෙමයි. එහෙම දැකලා නැද්ද අවස්ථාව? එහෙමයි ස්වාමීනි. ඒ කුමක්ද වෙන්නේ? සසරේ පුරුදු කරු සීල සම්පත්තිය. එහෙමයි. මැදිහත් වෙනවා ප්‍රශ්න වලට. ප්‍රශ්න වලින් ආයේ කොහොම හරි ගොඩ එනවා. එහෙමයි. ඉක්මනින් ගොඩ එනවා. එහෙයි. දැන් සමහර අය නරක වැඩ කරලත් අහුවෙන්නේ නැහනේ. දැන් බලන්න ප්‍රභාකරන් ලංකාවේ අවුරුදු 30 අවුරුද්දක යුද්ධයක් කරගෙන ගියානේ. එහෙමයි. අහුන්නේ නැහැ නේ. කී දෙනෙක් මේක මඩින්න ගත්තද? එහෙමයි. ඒකට හේතුව කොහොමද? සසරේ දියුණු කර මොකක් හරි සීල සම්පත්තිය. එහෙයි. අනවබෝධයෙන් හරි දියුණු කරපු සීල සම්පත්තිය. එහෙමයි. මොකක් හරි දාන්නේක බලයක්. අහුවෙන්නේත් ඒකයි. දැන් සමහර අය ඉන්නෝ පොඩි වැරද්දක් කළා අහුවෙන කට්ටිය ඉන්නවා. එහෙමයි. නොකල වැරදි වලටත් මිහිරකවල ලගින කට්ටිය ඉන්නවා. එහෙමයි. ඇයි පෙර ජීවිතවල දුස්සීල වීම ආදීන. එහෙයි. නොකර වැරදි වලට බැනුම් අහන වෙන දුස්සීල වීම ආදීන. එහෙනම් මේ වගේ නීවරණ වලින් වැහෙන හිතක් තියෙන අපිට රැකවරණයක් හදා යන්න ඕන. එහෙමයි. නීවරණ දුරු කරන්න පුළුවන් නම් ඒක වඩා වටිනවා. එහෙමයි. දැන් අපි බොජ්ජංග ගැන කියලා දුන්නේ. එහෙමයි. ඒතර බොජ්ජංග වඩන්න නීවරණ දුබල වෙනවනේ. බොජ්ජංග වඩනකොට නීවරණ දුබල වෙනවා. එහෙමයි. එතකොට දැන් ඔය ඒ වගේ නීවරණ දුබල වෙන භාවනාවක් මානසිකාරයක් යෝනිසෝ මානසිකාරයක්. එයා පවත්ත ගියොත් එහෙම එයාට රැකවරණයක් තියෙනවා. ඒතර ඒ රැකවරණ උපද්දව ගන්න අමාරු කෙනා මොකද කරන්න ඕන? තිරුවන් සරණ ඇලී ඉන්න ඕන. එහෙමයි ස්වාමීනි. ඇලී ඉන්න ඕන. සීල සම්පත්තිය ඇලී ඉන්න ඕන. එහෙයි. දානේ ඇලී ඉන්න ඕන. එහෙමයි. ඒතර බලන්න දැන් මෙන්න මේ වෙලාව පොඩ්ඩක් ගන්නකො. මේ බලන්න දැන් ධර්ම දාන දෙන පිරිස දැන් දෙව් මිනිස් ලෝකයාගේ සිත් සතන් වල මේ වෙලාවේ මොකද්ද කරන්නේ? කාමරාගෙන් හිත නිදහස් කරවන. එහෙමයි. ව්‍යාපාදයෙන් හිත නිදහස් කරවන මොහොතක් නේ. තීන මිද්දෙන් හිත නිදහස් කරවන මොහොතක්. එහෙමයි. එහෙනම් මේ නීවරණ වලින් හිත නිදහස් කරලා සිහිය පිහිටවන්න Taman දෙව් මිනිස් ලෝකයාට අනුග්‍රහ කරද්දී එහෙනම් මේ පින උපකාර වෙන්නේ නැද්ද යාට ඊට පස්සේ? එහෙමයි. දෙව් මිනිස් ලෝකයාට නීවරණයන්ගෙන් හිත මුදවන අවස්ථාවක් එයා කල්යාණ මිත්‍රය තුලින් උදා කරලා දෙනව නම් සද්ධර්ම ශ්‍රවණින් උදා කරලා දෙනව නම් සසරෙදී එයා කාමරාගෙන් යට වෙද්දී එයාගේ හිත නිදහස් කරවන්න මේ පුණ්‍ය උපකාර කරනවා. එහෙමයි. ව්‍යාපාදයෙන් යට වෙලා තමන්ගෙන් අනුන්ගේ යහපත වැටහෙන්නේ නැතු ඉන්නකොට එහෙමයි. එහෙනම් සිහිය උපද්දන්න කෙනෙක් ඉඳීවි. එහෙමයි. එහෙම නේද? නීවරණ වලින් යට වෙලා මුලා වෙලා ඉන්නකොට එහෙනම් මේ කරපු පිනෙන් තමන්ට සිහිය උපද්දන කෙනෙක් ඉඳී වටින්නේ නැද්ද? එහෙමයි ස්වාමී. එහෙම අවස්ථා බුදු සාසනයේ තිබුණ බලන්න අඟුලිමාල. එහෙයි. අඟුලිමාලගේ පුණ්‍ය සම්පත්තිය නිසා කාලයක් අහුුන්නේ නැහැ රජතුමාට. එහෙමයි. මේන් රජතුමා පාරට වැස්ස. පිරිස අරගෙන. එහෙමයි. තව සුළු ප්‍රමාදයක් වුණා නම් මොන වෙයිද දන්නේ. එහෙමයි. හැබැයි බේර ගන්න මේන් තථාගත බුදුරජාණන් වහන්සේ ඉස්සරහ. ඒ වගේ හැම කෙනාම බේරුණාද ඒ කාලේ හිටපු වැරදි වැඩ කරපු නෑනේ. එහෙමයි ස්වාමීනි. බේරුන්නේ නෑ. එහෙයි. ඇයි? තමන් මුලා වෙලා කටයුතු කරද්දී තමන් රකින්න සීල සම්පත්තියක් සසර තිබිලා තියෙනවා. එහෙයි. දෙව් මිනිස් ලෝකයට එන කල්යාණ මිත්‍ර සම්පත්තිය දීලා වරදින් නැගී සිටින උපකාරය කරලා තියෙනවා. එහෙයි.
නීවරණයන්ගෙන් හිත මුදවන ධර්මයක් කියලා ධර්මයේ සරණ ලෝකෙට දීලා තියෙන මෙන්න මේ පිළින් රකින්නවා. ශාස්ත්‍රුන් වහන්සේ ඇවිල්ලා බලන්න සිහිවිකල් වෙලා ඉන පටාචාරාව. එහෙමයි. සිහිවිකල්ලා ඉන පට දැන් හරමක දෙයක් අද වර්තමානයේ වුණා නම් අද මේ සල්ලාලයන්ට අහුණා නම් ඉවරයි. එහෙමයි. මේ එහෙමනේ ඇඳිවත නැතු වෙනවා කියන්නේ. එහෙමයි. එහෙම එන පටාචාරා මේ ගාට එනි භාගතුන් වහන්සේ ගාවට. එහෙමයි. මෙන්න බුදුරජාණන් වහන්සේ සිහිය ඇති කරගන්න කියද්දිම සිහිය උපදිලා මේ ධර්මය අහලා සම්බුද්ධ ශාසනයේ සිහි නැතුව ආපුගෙන විනයදර භික්ෂුණීන් අතරින් අග්‍ර වෙනවා. එහෙමයි. අඟුලිමාලයන් වහන්සේ මේ මහා බල සම්පන්න භික්ෂුන් වහන්සේ නමක් වෙනවා. එහෙමයි. සත්‍ය ක්‍රියාවෙන් දෙව් මිනිස් මේ මව්වරු සුවපත් කරන රහතන් වහන්සේ නමක් වෙලා කුමද්ද උපකාරය? කල්යාණ මිත්‍ර සම්පත්තිය. සද්ධර්ම ශ්‍රවණය. එහෙනම් මේ ධර්ම දානේ දිදීම කරන්නේ ඒක නේද? එහෙනම් සසර පුරාවට තමන් රකින්න උදාාර පුණ්‍ය සම්පත්තිය. එහෙමයි. ඒ නිසා තමන්ගේ ජීවිතේ නැවත මේ පිනමයි උදා කරගත යුත්තේ. ඇයි කාමරාගෙන් ඇලිලා තමන්ගේ අනුන්ගේ යහපත තේරුම් ගන්න බැරුව මොන යහපත කරගන්න ඉන්න ස්වභාවයටපත් වෙන්නේ. එහෙමයි. නීවරණ වලින් යට වෙලා තමන්ගෙන් අනුන්ගේ අයහපත තේරෙන්නේ නැතුව මොන අකටයුත්ත කරගන්න ස්වභාවයටපත් වෙයිද දන්නේ. එහෙමයි. එහෙම තියෙද්දී මේ ධර්ම දානමේ පින ඇයි අනිත් සියලු දේව මනුස්ස වර්ගයාගේම චිත්තසංතානයේ නීවරණයන්ගෙන් සංසිඳවන්න කරපු උපකාර කරපු පින එහෙමයි ස්වාමීනි. තමන්ගේ සිහිය උපද්දවන්න පිටිපස්සෙන් එනවා. කවුරු හරි කෙනෙක් ඉඳී. එහෙමයි. ඒ වගේ වැරද්දේ මුදවපු අවස්ථා කොච්චර තියෙනවද? මේ කිසాగෞතමිය දරුවගෙන් දරු ශ්‍රේණියේ මුසපත් වෙලා එනකොට මේන් ඉන්න භාග්‍යතුන් වහන්සේ. එහෙමයි ස්වාමීනි. ඔයගේ කී දහහක් හිටියද බුද්ධ ශාසනය? එහෙමයි. කී දහහක් හිටියද? ඊට බලන්න දැන් ඔය ඉසිදාසි බෙල්ල වෙල දාගන්න හිටියේ සීරි විහාන කරගන්න හිටියේ. එහෙමයි. බිරින් සැමියෝ 3 දෙනෙක් එක විවාහ වෙලා පිරිමි 3 දෙනෙක් එක විවාහ වෙලා ජීවිතේ කඩාකප්පල් වුණා. එහෙමයි. ඉසිදාසි. වැරදි කාම සේවනය කරපු පවකට. එහෙමයි. ලස්සන කෙනෙක්. නමුත් අර පව පිටිපස්සෙන් ආවා. එහෙමයි. විවාහ වෙච්ච පිරිමි 3 දෙනෙක්ම දාලා ගියා. සේවිදිය හානි කරගන්න හැදුවේ මෙන්න මහා පුණ්‍ය සම්පත්තිය ගෙදරට එනවා යනවා අරහත් තෙරණියක්. අරහත් තෙරණියට එනකොට ගාට හිත පැහැදිලා තිබුණේ ධර්මයහල මෙන්න බුද්ධ ශාසනයේ ත්‍රිවිද්‍යාලාභී අරහත් තෙරණියක් බවට පත් වෙනවා. මොකද්ද මේ ආශ්චර්ය පින? තමන් රකින්න පින මොකද්ද ධර්මයේ? එහෙමයි ස්වාමීනි. සංසාර යහපත දීලා තියෙන ලෝකෙට. එහෙමයි. එහෙනම් මේ දෙන යහපත සුළුපටු යහපතක් නෙමෙයි. මේ දෙව් මිනිස් ලෝකයට දෙන්නේ අග්‍ර වූ තෙරුවන් ගැන පහදින ලාභෙ දෙන්නේ. එහෙමයි. සසර දුක් ක්ෂය කරන ධර්ම දෙන්නේ. එහෙමයි. මනාකොට කෙලෙස් දුරු කරන ධර්ම දීලා. එහෙමයි. එහෙනම් ඒ උත්තම දේම ලබලා අනිවාර්යෙන් නිවනින්ම සැනසෙන උදාහරණ පුණ්‍ය සම්පත්තිය. එහෙමයි ස්වාමීනි. හරි ආශ්චර්යයිනේ. ඊට පස්සේ මේ සිත විසිරෙන එකට කියනවා තීන මේ උද්දච්ච කුක්කුච්චර කියන බ්‍රාහ්මණයක මේ මැදයක් කියනවා. යම්සේ සුළඟින් කැළඹී ගිය අවුල්ලු සැලුණු දියරල ඇති දිය බඳුනක් තියෙනවා කියනවා. දියරල නැගිනවා ඒකේ. එහෙමයි. දැන් අපි සංඝට ගංගා මුහුදවල ගාවට ගියාට පස්සේ දිය රැලි යන්නේ. එහෙමයි. ඒ වගේ දිය බඳුනේ ලොකු එකක් සමහරට ඒව තියෙනෝනේ. දැන් පිට රටවල තියෙනවා මේ දැන් ලංකාවෙත් තියෙනවා. අර මේ ස්විමින් කරන පූල් තියෙනවා. එහෙමයි. ඒතර හුලඟ හමන වෙලාවට මොකද වෙන්නේ? රැලි නගිනවා කියනවා. එතකොට ඇස් ඇති පුරුෂයෙක් මෝසටහන බලන්න හදාදී දකින්න පුළුවන්ද? මෝසටහන දකින්න බෑ. ඇයි? දිය රැලි යනවා. එහෙමයි. අන සිත උපමා කළා ඒකට. එහෙනම් මේ උද්දච්චය කියන්නේ ඒ වගේම තමයි පසුතැවීම කියලා කියන්නේ. කුක්කුච්චය කියලා කියන්නේ අදිය රැලි නගිනෝ වගේ තමන්ගේ අනුන්ගේ යහපත පේන්නේ. එහෙමයි. මොන අයහපතක් කරගනින්ද දන්නේ. එහෙමයි. මොන කේද වාචකයකටපත් වෙයිද දන්නේ. එහෙමයි. කොයි තමන් ඇති මිනිහක් මැරෙන්න පුළුවන්, හොරකමක් වෙන්න පුළුවන්, සල්ලාලකමකට පෙළඹෙන්න පුළුවන්. සමහරවිට වැරදි දේවල් වලට විවිධාකාරී ඇබ්බැහි වෙන්න පුළුවන්. මේ මොහොතේ ස්වභාවය ඒක තමයි. එතකොට මොකද කාලයක් කටපාඩම් කරපු අමතක වෙලා යනවා කියනවා. නොකල දේවල් ගැන නොහැටීම ගැන කවර කතාවද? කුමකින්ද වෙන්නේ ඒක? මේ නීවරණයක් විසින්. ඊළඟට කියන තවද බ්‍රාහ්මණය යම් විටක සැකයෙන් පෙරලී ගිය සිත් ඇතුව ඉන්නවගෙන සැක ඇති වෙනවා කියන ධර්මයට හිත පහදින්නේ. එහෙමයි. සිත කෙලෙසුන්ගේ නිදහස් කරන ධර්මයකට හිත පහදින්නේ. හිත පිහිටන්නේ. සැක උපදිනවා. අර කොහොමද මේ කොහොමද?
සැක උපදිනවා. එහෙමයි. ඒ පෙරලී ගිය හිතින් වාසය කරනකොට සැකේ නිදහස් වීමත් තේරෙන්නේ නැත්තම්. එහෙමයි. එතකොට මොකද වෙන්නේ? ඒ සමේ තමන්ගේ අනුන්ගේ යහපත තේරෙන්නේ නැහැ කියනවා. ඒතකොට මේ සැක තියෙන කට්ටියනේ මේ බුදුන් භාග්‍යතුන් වහන්සේ ලංකාවේ ඉපදුනා කියලා මහා දෘෂ්ටිය පතුරගෙන ගියාම දැන් බලන්න තමන් මේ දෘෂ්ටිය පතුරුම්ති මහා පවක් රැස් කරගන්න ඕනේ අනිත් කට්ටිය දෘෂ්ටිය සමාදන් කරවලා. එහෙමයි. මේ තෙරුවන් සරණ සිහි කර කර මේ හොඳට බණ හිටපු කට්ටිය දැන් ඒගොල්ලන්ගේ මානසිකත් සම්පූර්ණ පෙරලන්නේ වෙන මානසිකත්වයකට. එහෙමයි ස්වාමී. කොහොමද විචිකිච්ඡාවේ ස්වභාවය? එහෙයි. විචිකිච්ඡාවෙන් කරන්නේ. ඊට රහත් වෙලා කියලා තමනුත් රැවටිලා. ඊතර විකාර කියා අනිත් අයගේ සිත් සංතානිය වගේ පෙරලලා දානවා කියලා කියන්නේ. පිනට ගරහනවා කියන්නේ. එහෙමයි. ඊතර එහෙම කරන්න අනිත් කට්ටියගෙන් මොකද වෙන්නේ? චිත්ත සංතාන සම්පූර්ණ තිරුවන් සරණින් බැහැර වෙලා යනවා. එහෙමයි. චතුරාර්ය සත්‍ය පිහිටන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ වදාළ පිරිසුදු ධර්මයේ පිහිටන්නේ. පුද්ගලික මතවාදවල කැරක් යනවා. එහෙමයි. ඒතර තමන්ගේ අනුන්ගේ යහපත තේරෙන්නේ. එතකොට මොකද වෙන්නේ කෙනාට? ඒ වගේම තමයි කියන කෙනාට තියෙන ප්‍රශ්නේ කටපාඩම් කරපුවා අමතක වෙලා යනවා කියන. එහෙමයි ස්වාමී. කටපාඩම් කරපුවා කලින් සජ්ජායනා නොකළ දේවල් ගැන කවර කතාවද නොහැටි කියන. ඒක මේ වගේ කියන බ්‍රාහ්මණය අපැහැදිලි කැළඹී ගිය බොර වූ දිය බඳුනක් තියෙනවා. බොර වෙච්ච එක. විචිකිච්ඡාව ඒ වගේ. හිත බොර කරනවා. විචිකිච්ඡාවේ ස්වභාවය. බොර වූ දිය බඳුනකින් ඇසැති පුරුෂයෙක් මුව බලන්න ගියාට පස්සේ මොකද වෙන්නේ? මූණ පේන්නේ නැහැ කියන. කැළඹී ගිය බොර වූ දිය බඳුනක් අඳුරේ ඇද්ද? ඒක අඳුරේ තියෙන්නේ කියන. එහෙමයි. එහෙනම් මේ සැකේ උපමා කරන බොර වෙච්ච අඳුරේ තියෙන දිය බඳුනක ස්වභාවය. අඳුරේ ස්වභාවය මොකද? පේන්නේ. එහෙමයි. සැකේ ඊතරම් බරපතලයි. යහපත අයහපත අර්ථය අනර්ථය ඇසුරු කළ යුතු කෙනා ඇසුරු නොකළ යුතු කෙනා සත්පුරුෂ අසත්පුරුෂ පින්න පව කිසි දෙයක් තේරෙන්නේ නැහැ. ධර්මයේ අධර්මයේ. ඒකයි ඔය වගේ වැරදි දේවල් අරගෙන උණු කැවුම් කනවා වගේ ඒගොල්ලොත් ඒක විඳ ලෝකෙට දෙන්නේ ඒකයි. අඳුරේ ඉන්නේ. එහෙමයි ස්වාමීනි. අඳුරේ ඉන්නේ. අඳුරේ බරපතලකම තේරෙන්නේ. පෙරලී ගිය සිතින් ඉන්නවා කියනෝ සැකයට යට වූ සිතින් ඉන්නවා කියන ඔය වගේම තමයි කියනවා අර එතකොට මොකද වෙන්නේ? තමන්ගේ අනුන්ගේ යහපත තේරෙන්නේ නැහැ කියනවා. එහෙමයි. එතකොට මොකද වෙන්නේ? පාඩම් කරපු පව මතකෙට එන්නේ නැහැ කියනවා. එහෙමයි. සැකේ වැඩි වෙනකොට. එහෙමයි ස්වාමී. පාඩම් කරපු මතකෙට එන්නේ නැහැ කියනවා. ඒ වගේම තමයි පාඩම් කලින් සජ්ජායන නොකළ දේ ගැන කොහොමද නොහෙටේ කියනවා. එහෙමයි. ඊ බ්‍රාහ්මණේ යම් මේකින් ඇතැම් අවස්ථාවේදී බොහෝ කලක් සජ්ජායනා කරපු පවා බොහෝ කලක් කටපාඩම් කරපු පවා සෑහෙන්න මතක තියාගන්න උත්සාහ කරපු පවා අමතක කියලා යනවා නම් ඒකට හේතුව මේ නීවරණ පහයි කියලා. එහෙමයි ස්වාමීනි. ඒ වගේම ඒට හේතුව මෙයයි කියන ප්‍රත්‍ය මෙයයි කියන සජ්ජායනා නොකළ මන්ත්‍ර ගැන කවර කතාවද කියලා. කටපාඩම් නොකරපුව ගැන කවර කතාවද කියලා. ඒතකොට මේවට කියන නීවරණ ආවරණය කරගෙන තියෙන දේවල්. ඒ කියන්නේ කටපාඩම් කරපු එළියට ගන්න බැරි දේවල් වහගෙන ඉන්නේ. කොමකින්ද? කාමරාගෙන් වහගෙන ඉන්නේ. ව්‍යාපාදයෙන් වහගෙන ඉන්නෝ. තීන මිද්දෙන් වහගෙන ඉන්නෝ. උද්දච්ච කුක්කුච්චෙන් වහගෙන ඉන්නෝ. විචිකිච්ඡාවෙන් වහගෙන ඉන්නෝ. එහෙමයි. පුදුම භයානක ටිකක් අතට මේ. එහෙමයි. එවන් එහෙනම් අසරණ කරවන ධර්ම මේ සිත්වල තියෙනවා. බුදු කෙනෙක් දකිනවා. එහෙමයි. එවන් අසරණ සිත් සතන් තියෙන අපිටයි බුදුරු අර පයින්ම වඩෙමින් ඒ අසරණ බවින් නිදහස් කරවන සීලය දේශනා කරනවා. එහෙමයි. අසරණ බවින් නිදහස් කරවන සතර බ්‍රහ්ම විහරණ දේශනා කරනවා. එහෙමයි. අසරණ බවින් නිදහස් වෙන්නයි දානය දේශනා කරන්නේ. එහෙමයි. දානය පවා ඔය එක්තර අවස්ථාවක් ගරහන ඕන කෙනෙක් මේ නියං කාලේ මේ ශ්‍රමණ ගෞතමිය මේ පිණ්ඩපාත යනවා කියලා ඒක මිනිස්සු පොළඹවල කියන ගරහන්න කියනවා ගිහිල්ලා. එහෙමයි. නිගන්ටේ. එහෙයි. අනේ ඊට රාජකුමාරයෙක් මට මතක හිටිනවා. එහෙයි. අහනවා ඉතින් මේ ඔබ වහන්සේ ඇත්ත නෙමේ නියං කාලේ මිනිස්සුන්ට කන්නත් නැහැ. එහෙමයි. මේ පිණ්ඩපාත වඩනකොට මේ මහා යහපතන්නේ කරන්නේ කියලා. එහෙමයි ස්වාමී. බුදුරජාණන් වහන්සේ වෙලාවේ කල්ප 91ක් පිටිපස්සට බලන ෂණේ. එහෙමයි. ඒ අරමුණ සිහි කරගෙන කල්ප 91ක් බලන. ඒතර හරි බුදුමයි. ඒතර දන් භාගතුන දේශනා කරන මම කල්ප 91ක් පිටිපස්සට බැලුවා. ඒ කල්ප 91 තුල දන් හැන්ද බෙදීම තුල දුගතිය ගියපු කෙනෙක් මම දකින්නේ නැහැ කියලා. එහෙමයි ස්වාමී. ඒ ආනිසංස ඒ රැකවරණය දැකලයි දානයෙන් බුදුරජාණන් වහන්සේ එහෙමයි. දානය වර්ණනා කරන්නේ. එහෙමයි. අර එතකොට මේ නීවරණ වලින් අසරණ වෙන සිත්වලට සිත් සහිත අයට ඒ පුංචි හරි රැකවරණයක් ගන්න දානයෙන් සුගතියට ගෙනියන්න. එහෙමයි. උපෝසතයෙන් සුගතියට ගෙනියන්න. සීලයෙන් සුගතියට ගෙනියන්න.
තෙරුවන් සරණ සිහි කර කර සුගතියට ගෙනියන මානසිකත්වයක් හදාගන්න. එහෙමයි. එවන් උදාර වූ කාරුණික සිතකින් දෙව් මිනිස් ලෝකයාට ශාස්ත්‍රුන් වහන්සේ දෙව් මිනිස් ලෝකයාගේම ශාස්ත්‍රුන් වහන්සේ දෙව් මිනිස් ලෝකයාට මේ විදියට එහෙමයි. මහා කාරුණික සිතින් පිහිට සැලසුවා. එහෙමයි. ඇයි මේ පිහිට සැලසුවේ? නීවරණ වලින් අසරණ වෙන හිතක් අපිට තියෙනවා. එහෙමයි. තමන්ගේ අනුන්ගේ යහපත නොපෙනෙන බවට පත් කරන හිතක් අපිට තියෙනවා. එහෙමයි. එවන් සිතක් තියෙන අපිට එවන් පුංචි හරි අල්පහරි පිරිසරණක් මේ බුද්ධ ශාසනයෙන් ඇති කරගත්තොත් චෛත්‍ය බෝධි වඳිමින්නේ එහෙමයි ස්වාමීනි. අපි රකින්නවා. එහෙම. ස්වාමීනි මේ අවසරයි. අර තමන්ගේ තනුන්ගේත් යහපත නොපෙනී යනවා කියන තැනදී දැන් මේ ಗುಣ වශයෙන් උදව්පදව කිරීම කරුණාව දැක්වීම ඒ ඕකේ ලීගුණ නැතිවීමත් අයිති. එහෙමයි. කියන්නේ කුසල කුසල පව නොතේරියන. එහෙමයි. දුස්චරිත සුචරිතේ පව නොතේරියන. එහෙමයි. අපි ඒක ඉස්තර වශයෙන් අපි හෙට දවසේ කතා කරමු. එහෙයි. ඉතින් ඒ නිසා පින්වත් මේ පින්වත් සියලු දෙනාටම ආශිර්වාද කරනවා. මේ රැස් කරගත් උතුම් පුණ්‍යානුභාව බලයේ සසර පුරාවටම සිහි මුලා නොවි සිහි මුලා වෙන සෑම මොහොතකම කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබලා සිහි උපදවමින් සසර දුකින් ඈතර කරවන ඒ උතුම් ධර්මයේ ප්‍රගුණ කරන්නටම මේ රැස් කළ පුණ්‍ය සම්පත්තිය හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපට අනුකම්පාවෙන්ම අද දවසෙත් අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ උත්තම ශ්‍රී සද්ධර්මයේ පෙන්වා වදාලා ඒ අපට අනුකම්පා ඇති පූජනීය මහා සංඝරත්නය අපි හැමදෙනාම ආදර ගෞරවයෙන් වන්දනමාන කරගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි මේ පුණ්‍යානුමෝදනාව සිදු කරන වෙලාව අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාව සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දහම් කැඩපත ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ ආර්යදාස හිට්ටිආරච්චි පියාණන්ගේ දූදරු මුණුපුරු මිනිපිරියන් විසින් ප්‍රධාන අරමුණු බවට පත් වෙලා තියෙන නොවැම්බර් මාස 18 වන දින 89 වෙනි ජන්මදිනය සමරන ආර්යදාස හිට්ටිආරච්චි පියාණන්ට ආශිර්වාද කිරීම. ඉතින් මේ රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පත්තිය ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා සක්දෙවිඳුන් සතරවරන් රජදරුවන් ඒ වගේම සෙම්පති දෙවිවරු ඉෂ්ඨකාමී දෙවිවරු ප්‍රදේශභාර පළාත් භාර දෙවිවරු ලෝකපාලක දෙවිවරු ගෞතම බුද්ධ ශාසන හිත කැමති සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම සුමන සමන් දිව්‍ය රාජ්‍ය ආලවක දෙවියන් ජනවසම දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වරණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දෙහිමි රැකවරණයේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට ආර්යදාස හිට්ටිආරච්චි පින්බර පියාණන් ඇතුළු පවුලේ සියලු දෙනාට සලසා දෙත්වා දෙවියෝ දුතුන් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවයන් වහන්සේට මහා සංඝරුවනට අනගාരികා මෑණිවරුන්ට උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා උතුම් ධර්මය අවබෝධ කර ගැනීම පිණිස මේ පුණ්‍ය සම්පත්තිය හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේ මිය පරලෝකීය සීලා හෙට්ටිආරච්චි පින්බර මෑණියන්ට දායකත්වයේ දරූ සියලු දෙනාම මිය පරලෝකීය සියලු ඥාතීන්ට පරලෝක සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. 17 වෙනි ජන්මදිනය සමරන සාවින්දි පුතුණුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නොවැම්බර් මාස 18 වන දින 89 වෙනි ජන්මදිනය සමරන ආර්යදාස හිට්ටිආරච්චි පින්බර පියාණන්ට දුවා දරුවන්ට මුණුපුරු මිනිමිරියන්ට ඒ වගේම ආර්යදාස හිට්ටිආරච්චි පියාණන් ඇතුළු පවුලේ සියලු දෙනාට පවුල්වල සියලු දෙනාටත් ඒ වගේම ශ්‍රද්ධා මානසික ධර්ම දාන සියලු සමාජිකාවන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ධර්මයෙන් සැනසෙන්නටම මේ පුණ්‍ය සම්පත්තිය හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වදාළ උත්තම ධර්මය අද දවසේ පවසා වදාළ ඒ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයටම දායාද කොට ගනිමින් මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත්
මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මයෝ නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහසඟරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන ආර්යදාස හෙට්ටිආරච්චි පියාණන්ගේ පින්වන්ත දූදර මුණුබුරු මිනිබිරියන් ඇතුළු ඒ පින්වන්ත හැමදෙනා අපි තාම දයාසිතින් සිහිපත් කරගන්නවා. පින්වන්ත ඔබ හැමදෙනාම සමග. ඉතින් පිනැති ඔබට අපි ආරාධනා කරගන්නවා ඒ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මයේ දායාද කිරීම පිණිස ලෝකයට මේ උතුම් සදහම් පිළිසඳරේ සදැහැති දායකත්ව බරපැන වෙන් කරගන්න ඔබට අවස්ථාව තිබෙනවා. 071 232 88 87 දුරකථන මාර්ගය ඔස්සේ ඒ පිළිබඳව තොරතුරු විමසන්න කියලා අපි තාම දයාවෙන් ඔබට ආරාධනා කරගන්නවා. එහෙමනම් දහම් කැඩපත පිණිස සදහම් සාකච්ඡා සදහම් පිළිසඳර දහම් කැඩපත නැවත ඔබට සමීප කරමින් යලි අපි ඔබ මුණ ගැහෙන්නම්. හැමදිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.